පසුගිය කාලය තුල ස්වාධීනව ක්‍රියාත්මක වීමට තීරණය කරපු දේශපාලන පක්ෂ 11 නියෝජිතයන් හැටියට එම දේශපාලන පක්ෂ 11ට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේම නියෝජිතයන් හැටියට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තීරණය කළේ මේ අර්බුදකාරී තත්ත්වය පියමන් කිරීම සඳහා ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව අපේ අදහස අපේ මතය ඔබ වෙත ඉදිරිපත් කරන්න. තමුනාසලා කවුරුත් දන්නවා මේ අර්බුදයේදී මේ අර්බුදයේ කල්තියා දැකලා ඒ අර්බුදයට කල්තියා ගත යුතු පියවර ගැනීම සඳහා ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට අරගලයක් කරපු කණ්ඩායමක් අපේ කණ්ඩායම. නමුත් ඒ අරගලය සාර්ථක නොවන විට ඒ අරගලයට සාධාරණ ලෙස ප්‍රතිචාර නොලැබෙනකොට විශේෂයෙන්ම හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ඇතැම් උද්දච්ච කල්ලි කණ්ඩායම් ඒ අපි ඉදිරිපත් කරපු අදහස් නොසලකා හරිනකොට මේ අර්බුදයේ උස්සන්න වෙනවා බව හොඳින්ම තේරුම් ගත්ත පිරිසක් හැටියට අපි මාර්තු 2 වෙනිදා අපේ පක්ෂ 11 විශේෂ සමුළුවක් පැවැත්වුවා ජනතා සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. ඒ ජනතා සම්මන්ත්‍රණයේදී අපිට සිද්ධ වුණා එලිපිට සහ විවෘතව මේ අර්බුදයේ දිග හා පළල සහ ඒකට හේතුකාරක වෙච්ච කරුණු කල්තියා ඉදිරිපත් කරන්න රටට. ඒ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මාත් උදේගම්මන් පිළ අමාත්‍යවරයාවත් අමාත්‍ය තනතුරින් ඉවත් කළේ. අපි ඒක සතුටින් බාරගත්තා. ඒ වගේම එතෙන් සිට අපේ පක්ෂ 11 ඉතාමත්ම බරපතල තීන්දුව తీරන කරා ගමන් කළා. දැන් ඒ අපි කල්තියා දැකපු ඒ කල්තියා අවධාරණය කරපු සුවිශේෂී ආර්ථික අර්බුදය සහ ඒකත් එක්ක බැඳුණු දේශපාලන අර්බුදය ඉතාම බලවත් ලෙස වර්ධනය වෙලා තියෙනවා. මේ අර්බුදය ඒ වගේම මේ අර්බුදය අපේ රට අරාජිකත්වයේ කරා කැඳවාගෙන යාමේ අර්බුදයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් අද මතුවලා තියෙනවා. ඔබ දන්නවා රටක් අරාජික වුණොත් රටක පාලන තන්ත්‍රයට ඒ රටේ ජන සමාජය මෙහෙවා ගන්න බැරි වුණොත් එවැනි රටක් අනිවාර්යෙන්පත් වෙන්නේ අද අපිට කිව්වොත් ලිබියාව හෝ එහෙම නැත්නම් වෙනත් ඒ වර්ගයේ රටක් හැටියට. අපිට අවශ්‍ය නැහැ මේ රට අරාජික කරන්න. මේ රට ඉතිහාසයේ පටන් විවිධ අභියෝග විවිධ අර්බුද වලට මුහුණ දීපු රටක්. ඒ සමාජ ආර්ථික දේශපාලන සෑම අර්බුදයකටම මුහුණ දීලා අසීරු දුෂ්කර කොන්දේසි යටතේ ජය ගන්න සමත් බව පෙන්නපු රටක්. අපේ ධෛර්ය සම්පන්න මහ ජනතාව ඔප්පු කර පෙන්නලා තිබෙනවා ඒ හැම දුෂ්කර අවස්ථාවකදීම සමාජයක් හැටියට එකමුතුව සුවිශේෂී නායකත්ව මඟ පෙන්වීමක් යටතේ කැප වුණොත් ඒ අභියෝග සහ ඒ සියලු දුෂ්කර අවස්ථා ජය ගැනීමේ හැකියාව අපේ ජන සමාජයේ සතු තිබෙනවා. ඒක තමයි අපේ ඉතිහාස කතාව ඇතුලේ අපි ඔප්පු කරලා පෙන්වලා තියෙන ඉතාම වැදගත් කරුණ. කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා දැන් මේ අර්බුදය ඇතිවීමට අදාළ ප්‍රධාන බලපාපු හේතු කාරණා අපි මීට පෙර කීප අවස්ථාවකදීම අවධාරණය කරලා තිබෙනවා. ඒ නිසා අපි දැන් නැවතත් ඒක ඔබට ඉදිරිපත් කරන්න උනන්දු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ අර්බුදය මේ ආකාරයට උස්සන්න වීම මගින් අපි හැම විටම අවධාරණය කළේ පටු දේශපාලන පළ ප්‍රයෝජන ගන්නව වෙනුවට මේක අරාජිකත්වයේ කරා ඇද වැටෙන්න ඉඩ දීලා බලා ඉන්නව වෙනුවට අරාජිකත්වයෙන් අසරණ භාවය කරා එහෙම නැත්නම් වෙනත් බාහිර බලවේගවල ගොදුරක් බවට මේ රටපත් වෙන්න ඉඩ දෙනව වෙනුවට මේ අරාජිකත්වයේ තුරන් කිරීමේ පියවර කරා අපි ගමන් කළ යුතුයි කියලා. ඒ නිසා තමයි අපේ පක්ෂ 11 එකමුතුව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් පිහිටුවීම සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික හෝ ඒකට එකඟ වෙන පක්ෂවල එකමුතුවෙන් පක්ෂ හා පුද්ගලයන්ගේ එකමුතුවෙන් යම්කිසි පොදු සම්මුතියක් ඇති කරගෙන ඒ පොදු සම්මුතිය ඇතුලේ නායකත්ව මඟ පෙන්වීමක් සපයලා මේ දුෂ්කර අවස්ථාව පියමන් කිරීම සඳහා සමාජයට පිළිගත හැකි ආකාරයේ ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න ඕනේ කියලා අපි යෝජනා කළේ. අත වශයෙන්ම ගත්තොත් අපි ගැන උදම්මනනව නෙවෙයි ඒ යෝජනාව හැර මේ අර්බුදය සහ අරාජිකත්වය තුරන් කරන්න වෙනත් පිළිගත හැකි යෝජනාවක් කොහෙන්වත් මතුනේ නැහැ. ඇතැම් පාර්ශව විශ්වාස භංග යෝජනා ගෙන එන්න යෝජනා කරත් එතනින් පස්සේ හදන ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් නැහැ. ඇතැම් පාර්ශව දෝෂාභියෝග ගේන්න යෝජනා කළත් දැන් තමුන්වහන්සේලා දන්නවා දෝෂාභියෝගයක් කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ දෝෂාභියෝගයක් කියන්නේ එකපාර ගේන්න පුළුවන් එකක් නෙවෙයි. මුලින්ම කතානායක පිළිගන්න ඕන. කතානායකට ඕන නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අස්සම් කරලා තියෙන සංඛ්‍යාව මේ ප්‍රමාණවත් නැත්තම්. එයා පිළිගත්තත් ආයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණුත් එකඟ වෙන්න ඕන. ඉතින් ඔය කොහේ හරි එකඟ නොවුනොත් මේක හිර වෙනවා. ඉතන එකඟ වුණත් ආයි අනිත් පැත්තෙන් තුනෙන් දෙකක අනුමැතියක් තියෙන්න ඕන. ඉතින් එහෙම ඒ කඩයිම් සියල්ලම පන්නලා දෝෂාභියෝගයකින් රටේ ජනාධිපතිවරයාව එළියට යවනවා කියන එක ඒක එච්චර පහසු හා සරල කාර්යයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි ඒ ප්‍රායෝගික නොවන යම් විසඳුම් ඇතැම් අය ඉදිරිපත් කළත් අපේ පක්ෂ 11 එකමුතු තමයි මේකට මේ රට අරාජිකත්වයට ඇද වැටෙන්න නොදී ඒ වගේම ජනතාවගේ විරෝධයට බලපාපු හේතු කාරණා නොසලකා හරින්නේ නැතුව
ජනතාවගේ විරෝධයට සහ වෛරයට පාත්‍ර වෙච්ච හේතු කාරණාවලටත් පිළියම් යොදමින් ජනතා විශ්වාසය දිනා ගන්න පුළුවන් ආකාරයේ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ අපේ පක්ෂ 11ට. ඒ නිසා තමයි මේ පක්ෂ 11 යෝජනාව අනුව තමයි පසුගියදා අපි විපක්ෂ නායකවරයා සමග පවා සාකච්ඡා කළේ මේ තත්ත්වය වෙනස් කරන්න. මොකද මෙතන අපි බලන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ සිංහල දෙමළ මුස්ලිම් එහෙම නැත්නම් මේ පක්ෂ 11ක මුතුව එහෙම නැත්නම් පොහොට්ටුව එහෙම නැත්නම් සජබ එහෙම නැත්නම් ජවිප එහෙම නැත්නම් එජාප මේ ભેදයකින් තොරව අපි මුහුණ දෙන අර්බුදයක් මේ. අපිට ආයි මේකෙදි අපි අපේ ભેද මතු කරගෙන වැඩ කරන්න ගියොත් මේ අර්බුදය විසින් අපි මුළු රටම ගොදුරු කර ගන්නවා. බාහිර බලවේග වලට මේක තෝතැන්නක් වෙනවා. ඒ නිසා තමයි අපි මේ පුලුල් මනසින් විසල් මනසින් ඒ දිහා බලලා තමයි අපි විපක්ෂ නායකතුමා එක්ක පවා සාකච්ඡා කළේ. නමුත් ඒ සාකච්ඡාව අපිට අවසානයේ නිගමනයකට එන්න නොහැකි වුණත් අපි මේ සාකච්ඡාව තව ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විසල් මනසින් මේ අර්බුදය දිහා අපි බලන නිසා. මේක දිහා මේකෙන් අපි දන්නවා මේ රටේ තරුණ දූ දරුවෝ අද තමන්ගේ විරෝධතාවය විවිධ අයුරින් ප්‍රකාශයටපත් කරනවා. විශේෂයෙන්ම මේ රටේ මධ්‍යම පාන්තික ජනයා අන් කවරදාවත් නැති ආකාරයට තමන්ගේ විරෝධය ප්‍රකාශයටපත් කරනවා. ඔවුන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ ඔවුන්ගේ හදවත ඇතුලේ කැකෑරෙන වේදනාව පිට කරන්න ඔව් සාධාරණ යුක්තිසහගත අයිතියක් තියෙනවා. හැබැයි ඒ විරෝධය අද වෙනත් පාර්ශව විසින් රටේ හමුදාපතිටත් එල්ල කරන විරෝධයක් බවට පත් කරගෙන මහා සංඝරත්නයටත් එල්ල කරන විරෝධයක් බවට පත් කරගෙන වෙනත් පැත්තකට ගෙනියන්න හදනවා. අපි හිතන්නේ නෑ මේ ස්වභාවිකව පැන නැගුණු තරුණ දූ දරුවන්ගේ විරෝධයේ එවැනි අන්තවාදී කල්ලි වලට එවැනි අන්තයකට විනාශකාරී අන්තයකට ගෙනියන්න ඕන ඉඩ දෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒ කියන්නේ අර පටු පාර්ශවික ප්‍රයෝජන ගන්න හදනවා මේ අවස්ථාවේ. අපි කියන්නේ එහෙම මේ දිහා බලන්න එපා. මේක මේ මලකුණක් නෙවෙයි. මේක එක කපුට ඇවිල්ලා කීයක් කෑල්ලක් කොටා ගන්නවා, තව කපුටෙක් ඇවිල්ලා තව කෑල්ලක් මස් ටිකක් ගන්නවා. එහෙම මලකුණක් දිහා බලන විදිහට මේක දිහා බලන්න එපා. මේ අපේ රට, මේ අපේ මාතෘභූමිය, මේ අපේ ජීවිතය ගොඩනගපු රට, අපිට උගන්වපු රට, අපිට අපේ ජීවිතයේ සිතුම් පැතුම් අපි හිතන පතන විදිය අපිට කියලා දීපු රට. ඒ නිසා මේ රට මේ වෙලාවේ මේක නිකන් මලකුණක් දිහා බලන විදියට එක සත්තුන්ට Taman කැමති ප්‍රමාණයට මස් ටික කාලා ගොදුරු කරගෙන බඩ පුරව ගන්න පුළුවන් වෙච්ච වෙලාවක් විදියට මේක දිහා බලන්න එපා. අපේ තියෙන එකම ඉල්ලීම මේක. අපි මේක දිහා බලන්නේ මේ විදියට නෙවෙයි. ඒ නිසා තමයි අපි දන්නවා මොකද ඒ අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් පිහිටවනකොට ඒකට ලැබෙන්නේ සුවිශාල අභියෝගයක්. මොකද දැන් ආර්ථිකයේ තියෙන්නේ ICU එකේ. ICU එකට ආර්ථිකය එන්න කලින් තමයි අපි හඬ නැගුවේ ආණ්ඩුව ඇතුලේ එතනට වැටෙන්න නොදී මේක බේරගමු කියලා. නමුත් ඒ හිටපු තකතිරු මුදල් ඇමතිවරයා ඇතුළු ඒ කණ්ඩායම ඒක සැලකුවේ නැහැ. දැන් හැබැයි ICU එකේ තියෙන්නේ අපි දන්නවා. එතකොට මේ අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් පිහිටුවන්න යාම අවදානම් කියලාත් අපි දන්නවා. එතනින් මතුවෙන සෑම දුෂ්කර අභියෝගයකදීම අපිට කරගහන්න වෙනවා කියලාත් අපි දන්නවා. හැබැයි ඒවට බිය නොවි ඒ තත්වයන්ට මුහුණ දීමේ අදිෂ්ඨානශීලී ගුණය අප සතුව තියෙන බව දන්න නිසා තමයි අපි මේ අදහස ඉදිරිපත් කළේ. කනගාටුවට කරුණ උනේ ඒ අදහස ඉදිරිපත් කළ රටේ ජනාධිපතිවරයාත් එක්ක ඒක සාකච්ඡා කරලා ඊට පහුවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යකමක් දෙනවා. මේ තරම් දුෂ්කර සහ අභියෝගාත්මක වෙලාවකත් මේ රට පාලනය කරන උදවියට ඒ අර මේ සැලුන් දොරෙන් ගන්නවා යනවා කියන පටු පරණ හම්පඩ ගැහිච්ච නූතන වර්තමාන තත්ත්වයන්ට කොහෙත්ම නොගැලපෙන නොදිරවන ඒ වගේ ගොම්පාඩ් වැඩක් කරන්න හිතෙනවා නම් අපි ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒ නිසා තමයි ඊයේ හවස 5ට තිබිච්ච ඒ පිළිබඳ සාකච්ඡාව අපි සහභාගී වුණේ නැහැ. අපි ගියේ නැහැ. සියලු දෙනාම දැන්නුවා අපි ඉන්නේ නැහැ. ඔය විදියට නම් ප්‍රශ්නේ බේර ගන්න හදන්නේ. එහෙනම් එහෙම බේර ගන්න මහතුරුනි බේරගෙන බලන්න. 113ක් කොහෙන් හරි මොක්කු හරි මැට්ටෝ ටිකක් අරගෙන උළුගිඩි ටිකක් පෙන්නලා අර කැබිනට්ටුවක් කියලා මොකක් හරි අටමගලක් අටවලා එහෙම අටමගලක් පෙන්නලා මේ රටේ මේ ජනතාවගේ දැවෙන විරෝධය සමනය කරන්න පුළුවන් කියලා හිතනවනම් මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් කියලා හිතනවනම් ඒ තරම් ගොම් මැටි තකතිරු නිගමනයක් තවත් නැහැ. ඒ නිසා අපි කියන්නේ ඒ මෝඩ ගොම් පාට් වැඩ වලට අපි එන්නේ නැහැ. අපි මේ රටේ මේ අරාජිකත්වය තුරන් කරන්න අපිට තියෙන සද්භාවයෙන් තියෙන ඕනකම් මත තමයි අපි අපේ අදහස් ඉදිරිපත් කළේ. හැබැයි ඒක තේරුම් ගන්නේ නැතුව, ඒක හරියට විග්‍රහ කරගන්නේ නැතුව, ඒක හරියට වටහා ගන්නේ නැතුව අර පරණ කාලේ වැඩ නම් කරන්න යන්නේ. අරයව අර ගන්නවා, මෙයාව කඩලා ගන්නවා, මෙයාට උටුන්නක් පලඳනවා, එයාට රාජ්‍ය ඇමතිකමක් දෙනවා. මේහෙමනම් මේක බේර ගන්න හදන්නේ එහෙම බේර ගන්න බෑ. ඒක අපේ රටේ තරුණ දූ දරුවන්ගේ සිතුම් පැතුම් වලට කරන ගැරහීමක්.
මේ රටේ තරුණ දූ දරුවෝ ඉල්ලන්නේ මේ ක්‍රමයේ සම්පූර්ණ පරිවර්තනයක්. ඒ අය දකින්නවා ඒගොල්ලෝ ජීවිතේ ඒගොල්ලොට අතීතයේ මේ රටේ තිබිච්ච සියලු තත්ත්වයන් ඒ අයගේ අවබෝධය නැති වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ ඉල්ලනවා සාධාරණ යුක්තිගරුක සමාජයක්. ඒ සාධාරණ යුක්තිගරුක සමාජයක් ඉල්ලන තරුණ දූ දරුවන්ට මේ එක එකාට රාජ්‍ය ඇමතිකම් අර ඇමතිකම් දීලා එහෙම දොළපිදෙනි වලින් මොකක් හරි අටමගලක් අටවගෙන ඒ අටමගලෙන් මේක බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි මේ සියවසේ තියෙන ලොකුම තකතිරුකම, ලොකුම අමනකම. ඒ නිසා අපි අදත් කියන්නේ අපි සූදානම් එකඟ කරගන්න පුළුවන් හැම පාර්ශවයක්ම එකඟ කරගෙන මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා පුරෝගාමීත්වය ගන්න. ඒ තියෙන අවදානම ගන්න. ඒ අවදානම අරගෙන මේ රට ස්ථාවර තත්වයකට ගේන්න. අපි දන්නවා ඒක අපිට පුළුවන් කියලා. හැබැයි ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මීට වඩා පුළුල් මනසකින් ඒ දිහා බලන්න ඕන. නමුත් අපිට පේනවා තාම අර හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නැහැ. අපේ පක්ෂයේ 11 කණ්ඩායමේ එක മന്ത്രിවරයෙක්ගේ ගෙදරට යනවා රේණුක පෙරේරා බැසිල් රාජපක්ෂගේ කුක්කෙක්. සංජීව එදිරිමාන්න බැසිල් රාජපක්ෂගේ හුරතල් සතෙක්. ඊළඟට යනවා කවුද? කැටගොඩ മന്ത്രിවරයා. පාන්දර දෙකට යන්නේ අපේ පක්ෂයේ 11 മന്ത്രിවරයෙක්ගේ ගෙදරට. පාන්දර දෙකට ගිහිල්ලා උදේ 8:00මාරට එන්නේ. මොනවද යෝජනා කරන්නේ? දෙන දොළපිදේනි ගැන, ඇමතිකම් ගැන. එන්න බැසිල් රාජපක්ෂ ඇමතුමා තාම මේ අපි එතුමා තමයි එනවා මේකට නායකත්වයට එනවා. එතුමා එන හින්දායි අපි මේ ඉන්නේ. ඔයත් එන්න බැසිල් රාජපක්ෂ ඇමතුමා ඔයා ගැන හරි හොඳ විශ්වාසයක් තියෙනවා. එහෙම තමයි දෙන්නේ. අරන් දෙන්න හදන දුරකථන ඇමතුමා බැසිල් රාජපක්ෂට. ඒ කියන්නේ මේ බැසිල් රාජපක්ෂ කියන මේ පාපතරයා දේශපාලන පාපිස්සකට ගන්න ඕන පුද්ගලයා තාමත් බලනවා. මේ රටේ එක එක සෙල්ලම් වෙට්ටු දාලා මේක අල්ලගෙන තමන්ගේ අතේ ගැට ගහලා තියාගන්න. අපි ඊටාම උගුණකමින් කියනවා මේ රට මෙතෙන්ට ඇදවට්ටවන්න ඊටාම දුෂ්ට වැඩ කොටසක් කරපු බැසිල් රාජපක්ෂලා හිතනවනම් මොනවා හරි අටවගෙන ආයි මේ රටේ දේශපාලනයේ ගේම් ගහලා යන්න පුළුවන් කියලා. ඒක අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ පරිච්ඡේදය අවසන්. ඒ නිසා තමයි අපි කියන්නේ යම් නිවැරදි පාලන තන්ත්‍රයක් ඇති කරනවා නම් මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕනකම තියෙනවා නම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත පාලන තන්ත්‍රයේම ඉවත් වෙලා නව අග්‍රාමාත්‍යවරයෙක් ඇතුළු පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕන. සමහරු අපේ කඳවුරේ අහනවා ඇයි මේ අග්‍රාමාත්‍යතුමාට විරුද්ධ ඇයි අපිට අග්‍රාමාත්‍යතුමා ගැන පෞද්ගලික විරුද්ධත්වයක් නැහැ. එතුමාගේ සහෝදරයා බැසිල් රාජපක්ෂ එතුමා පැරදිච්ච වෙලාවේ බැසිල් රාජපක්ෂ 9 වෙනිදා පාන්දර දාලා යන වෙලාවෙත් එතුමාත් එක්ක හිටියේ අපි. සහෝදරයා හිටියේ නැහැ. සහෝදරයා පැදුරටත් නොකියා අයියටත් නොකියා පලා ගියේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ පැරදිච්ච වෙලාවේ කරගහපු අපිට ඒ දේශපාලන වශයෙන් ඒ වෙලාවේ ඒක මූර්ත කලාබරයක්. ඒකට කරගහපු අපිට මහින්ද රාජපක්ෂත් එක්ක පුද්ගලික කෝන්තර නැහැ. හැබැයි මේ රටේ මහජනයා මේ ඉදිරිපත් කරන අදහස් අපි තේරුම් ගන්න ඕන. ඒක නොසලකා වැඩ කරන්න කාටවත් බෑ. කවුරුවත් උසිගන්නේ නැතුව හන්දි ගානේ බෝඩ් දෙල්ලන් ඉන්න මිනිස්සු ඉන්නවා 10 15 20 30. ඒ ඇවිල්ලා ගෙවල් ඇතුලේ ඉන්න 100,000 කරන්නකගේ හැංගීම එළියට එන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ඒකත් එක්ක ආයි බල පෙරේතකමින් දෙගා නටන්න බෑ. එහෙම වුණොත් මේ රට අරාබි වසන්තයක් කරා අරගෙන යන්න බලාගෙන ඉන්න උදවියට අර අනාගමික ලිබරල් කාර්යයන්ට මේ රට අරාබි වසන්තයක් කරා ඇදගෙන යන උදවියට දෙන උත්තේජනයක්. අර තරුණ දූ දරුවන්ගේ ආවේගය ඒ අයට අවශ්‍ය නැහැ නීතියට අභියෝග කරන්න. ඒ අයට අවශ්‍ය නැහැ මේ රට අරාජික කරන්න. හැබැයි ඒකට ඇතුල් වෙලා භික්ෂුන් වහන්සේට කහකඩයක් කියමින් දනදා මාලිකාව ජනසතු කරලා ඒකේ ධනය භාණ්ඩාගාරයට ගන්න ඕන කියමින් මේක වෙනත් දිශාවකට වෙනත් විනාශකාරී දිශාවකට මේ රටේ ඓතිහාසික උරුමයට පටහැනි දිශාවකට අරගෙන යන්න මාන බලන කුරුමානන් අල්ලන සියලු දෙනාගේ ඕනකම තමයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් මේක අල්ලගෙන හිටියොත් සිද්ධ වෙන්නේ. ඒ නිසයි අපි කියන්නේ කරුණාකරලා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ පාලන තන්ත්‍රය වෙනස් වෙන්න ඕන. වෙනස් වෙලා නව පාලන තන්ත්‍රයක් රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් මේ වේදනාවෙන් පෙළෙන පොදු ජනතාවට පිළිගත හැකි පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕන. ඒක ඇති කරන්න සාකච්ඡා කරද්දී තමයි අර තුට්ටු දෙකේ වැඩක් කරේ. දැන් අද අපි කියනවා ජනාධිපතිවරයාට තවමත් අවස්ථාවක් තියෙනවා. ඒ മന്ത്രിවරයාට කීයක් හරි කවුරු හරි දුන්න නම් ඒක ආයි ඉල්ල ගන්න බැරි වෙයි. හැබැයි ඇමතිකමෙන් අයින් කරන්න. ඇමතිකමෙන් අයින් කරොත් විතරයි ආයේ සාකච්ඡාව පණ ගැන්වෙන්නේ. මුලින් ඒක කරන්න.
මුලින් ඒක කරන් දීපු ගානේ ඉල්ල ගන්න පුළුවන් ද එයා දෙයිද ඒවා අපි දන්නේ නැහැ. ඉතින් දීපු උන් දැනගන්න එපා. ඒවා දෙනකොට ඒ මොන හරි මොකක් හරි වගකීමක් ඇතුව ඒ ගනුදෙනු කරගන්න අපි දන්නේ ඒක. හැබැයි දීපු ඇමතිකමෙන් අයින් කරගන්න. ඇමතිකමෙන් අයින් කරන්න. ඇමතිකමෙන් අයින් කරොත් විතරයි. හෙට ඇමතිකමෙන් අයින් කරොත් අපි අනිත් දේ සාකච්ඡාව පටන් ගන්නවා. පටන් ගන්නවා විතරක් නෙවෙයි. මේ අද බලන්න දැන් මේ මහ බැංකුවට සිද්ධ වුණා රටේ මුල්‍ය පාලනයට සිද්ධ වුණා ණය ගෙවන්නේ නැහැ කියලා කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ඒක හරි තීන්දුවක්ද වැරදි තීන්දුවක්ද එක එක ඒවා කියතේ. හැබැයි මොනවා හරි මේ තියෙන දුෂ්කර තත්ත්වය තුළ කියන්නේ. කියපු ගමන් දැන් අපි දන්නවා මේ මාසේ අග වෙනකොට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බොහොමයක් වැහෙනවා. මිලියන 2ක් 3ක් රක්ෂා නැති වෙනවා. ඊටත් වඩා වෙන්න පුළුවන්. ඒ රස්සා නැති වෙච්ච දරුවෝ පාරට වැටෙනවා. මේක ගිනි කන්දක්. ඒ ගිනි කන්දක් බව දන්නවා. දන්නවා වුණත් අපි ලෑස්ති ඒ අවදානම අරගෙන මේ රට අස්සරණ වෙන්න දෙන්නේ නැතුව මේ රට නිකන් අර මැරිච්ච මලකුණක් බවට පත් වෙන්න දෙන්නේ නැතුව බාහිර බලවේගවල දඩබිමක් බවට පත් වෙන්න දෙන්නේ නැතුව ඒ අරාජිකත්වයෙන් මේ රට බේර ගන්න අපි සූදානම්. හැබැයි ඒක අපි විතරක් නෙමෙයි අපේ පක්ෂය 11 විතරක් නෙමෙයි තව ඒකට දායක කරගන්න ඕන හැමෝම ඉන්නවා. ඒ හැමෝම දායක කරගෙන අපි කරන්න සූදානම්. කරුණාකරලා තුට්ටු දෙකේ වැඩේ නිවැරදි කරන්න. තුට්ටු දෙකේ වැඩේ නිවැරදි කරන්න. දුයිපු ඇමතිකම ආයි ගන්න. අරගෙන උන්හැව අවතැන් වූවේ බවට දේශපාලන අවතැන් වූවේ බවට පත් කරන්න. පත් කරාම තමයි තව කාට හරි උත්සාහ කරනවා නම් තව කවුරු හරි එහෙම මාර්ගයක් තියෙනවා කියලා හිතනවා නම් ඒක ඒ ඔක්කොම සෙත්ත පුච්චි වෙන්නේ මුලින් ඒක කරන්න. කරපු ගමන් අපි සූදානම් සාකච්ඡාවට. හැබැයි සාකච්ඡාවට විතරක් නෙවෙයි මේ රට මේ වැටි යමින් තිබෙන විනාශකාරී අන්තයෙන් ගොඩ ගන්න. අපිට මේ අපේ රට අපි කවදාකවත් කාලකන්ණි සන්තෝෂයක් ලබන්නේ නැහැ අපේ රටට වෙන විපතක් දිහා බලලා. ත්‍රස්තවාදයේ පැවතිච්ච කාලේ අපි වැඩ කරපු විදියක් තියෙනවා. අපි ගත්තු අවදානමක් තියෙනවා. අපි මේ රටට මඟ පෙන්වලා තියෙනවා. අපි මේ රටේ හෘද ස්පන්දනයට මේ ඒ වෙලාවේ කළ යුතු දේ ගැන කියලා දීලා තියෙනවා. ඒ වගේම එතනින් පසුව ආපු සෑම අභියෝගාත්මක අවස්ථාවකදී අපේ තනතුරු තාන්න මාන්න ගැන නොසලකා අපි තීරණ ගත්ත විදියක් තියෙනවා. මෙතන තියෙන අවදානම දන්නවා අපි හොඳටම දන්නවා. සමහරු දන්නවා කියලා කියන අයටත් වඩා දන්නවා අපි. ඒ මොන අවදානම තිබ්බත් ඒ අභියෝගය අපි බාර ගන්න සූදානම්. අපි ඉල්ලනවා මේ රටේ පොදු ජනතාවගේ ජනාධිපතිවරයා ඒ අපි ඉදිරිපත් කරන අදහසට එකග වෙන්නේ නැත්තම් මේ රට මේ අරාජිකත්වයෙන් ගොඩ ගැනීමේ මාවත අපි පෙන්වලා දෙනකොට ඒකට අනුගත වෙන්නේ නැත්තම් එහෙමනම් ඉතින් අපිට සිද්ධ වෙනවා මේ රට වෙනත් මාර්ගයකින් හෝ ස්ථාවර තත්වයකට ගෙනීම සඳහා කටයුතු කරන්න. ඉතින් අපි කියන්නේ කරුණා කරලා අපි රටත් එක්ක බෝල ගහන ලෑස්ති නැහැ. ඔබ දන්නවා මම දන්නවා අද මේ රටේ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික දූදරුවෝ මෙච්චර අවුලක් තියෙද්දි නීත්‍යානුකූල මාර්ගයේ සල්ලි වන්න පෙළඹිලා තියෙනවා. අපි එයාට ගරු කරනවා. එයාට විශ්වාසයක් නැහැ මේ පාලන තන්ත්‍රය ගැන. හැබැයි උන්ඩියල් වලින් ඒවට වඩා මේ නීත්‍යානුකූල මාර්ගයෙන් රටට විදේශ විනිමය වන්නේ දරුවෝ ස්වේච්ඡාවෙන් පෙළඹෙමින් තියෙනවා. එහෙම මිනිස්සු ඉන්න රටක් ලෝකේ පුරා ඉන්නේ එහෙම මේ රටට ආදරය කරන මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලෝ ලෑස්ති හෙට ශක්තිමත් පිළිගත හැකි පාලන තන්ත්‍රයක් මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් හැදෙනවා නම් අතේ තියෙන ඩොලර් 10 හරි මේ රටට එවන්න. ඒගොල්ලෝ ලෑස්ති. ඒක තමයි මේ වෙලාවේ මේ පෙන්වන්නේ. ඒ නිසා අපි කියන්නේ විශ්වාසය හදන්න ඕන. ධෛර්යය දෙන්න ඕන. කඩා වැටීම හමුවේ අසරණ භාවය නෙවෙයි අදිෂ්ඨානය කුළු ගන්නවන්න ඕන. එහෙම කළොත් විතරයි මේ රටට නැගිටින්න පුළුවන්. නැගිටවන්න පුළුවන්. වැටිච්ච තැනින් ගොඩ එන්න පුළුවන්. ඒක කරන්න නම් අපි ওই කියන පූර්ව කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා ඉවසිලිවන්ත වෙන්න. කරුණාකරලා ඔබේ විරෝධය ප්‍රචණ්ඩ විරෝධයක් කරා ගෙන යන්න ඇතැම් බලවේග උත්සාහ කරනවා. ප්‍රචණ්ඩත්වය මාර කපන්නේ අරාජිකත්වයට. ඒ වගේම අපි පොලිසියට හමුදාවට ස්තුතිවන්ත වෙනවා. මේ ජන විරෝධයට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිකාර දක්වන්නේ නැතුව ඒ දිහා ඊටාම විසිලිවන්තව බලා සිටීම ගැන කළමනාකරණය කිරීම ගැන. හැබැයි ඒ විතරක් නෙවෙයි අපේ තරුණ දූදරුවන්ගෙන් අපි ඉල්ලනවා කරුණාකරලා මේක ඇතැම් ඔබගේ විරෝධය තමන්ගේ කූට අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන ඇතැම් කල්ලි වලට ඕනේ මේක ප්‍රචණ්ඩත්වයක් කරා අරගෙන යන්න අරාජිකත්වයක් කරා මේ රට අරගෙන යන්න. ඔබේ තියෙන විරෝධය වෙන පැතිවලට ඔබට මතකයි 83 කළු ජූලිය විරෝධයේදී සබුද්ධික දේශපාලන බලවේග බැලුවා ඒ එන විරෝධය ජයවර්ධනගේ ගේ පැත්තට අරගෙන යන්න. හැබැයි පාපී බලවේග බැලුවා ඒක හෙට්ටි වීදියට අරගෙන යන්න. හෙට්ටි වීදියට අරගෙන යන්න. අන්තිමට පාපී බලවේග සමත් වුණා ඒක හෙට්ටි වීදියට ගෙනියන්න.
ප්‍රබුද්ධ බලවේග බැලුවේ ඒක JR ගේ ගෙදර පැත්තට ගෙනියන්න. JR ගේ ගෙදර පැත්තට ගෙනිච්ච නම් 83 කළු ජූලියක් නැහැ. හෙට්ටි වීදියට පැත්තට ගෙනිච්චම අන්න කළු ජූලිය ආවා. මකන්න බැරි කළු පැල්ලමක් ඇති වුණා. වේලුපිල්ලේ පිරපාහරන්ට මරාගෙන මරන බෝම්බකාරයෝ ටික හදාගන්න පූර්විකාව ලියලා දුන්නා. ඒ කරේ අන්න අර තකතිරු දේශපාලන බලවේග. මෙතන තියෙන විරෝධයත් අන්න ඒ වගේ තැනකට ගෙනියන්න පුළුවන්. කරුණාකරලා ඒක එතෙන්ටපත් වෙන්න දෙන්න එපා. JR ගේ ගෙදරට යන්න තිබිච්ච විරෝධය හෙට්ටි වීදියට ගෙනියන්න හැදුවා වගේ එදා මේකත් එහෙම අන්තයකට ගෙනියන්න ඉඩ තියෙනවා. එතනට ගෙනියන්න ඉඩ දෙන්න එපා. අපි මේ තරුණ දූ දරුවන්ගෙන් වැඳලා ඉල්ලනවා ඒ ගැන ඊටාම සබුද්ධික වෙන්න. ඒක දිහා ප්‍රබුද්ධ විදියට බලන්න. ඒ වගේම අපි රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා අපි සූදානම් මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය පිහිටුවාලන්න. හැබැයි අර දීපු ඇමති කට්ට කරුණාකරලා ඉවත් කරන්න. දේශපාලන අවතැන්ුවේ බවට ඔහුව පත් කරන්න. ඒක කරොත් විතරයි අපි මේ සාකච්ඡාවට එන්නේ.